නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සියලු දෙනාටම තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි. අද දවසේදීත් අපි මීමුරේ ආරණ්‍යයේ සිට දේශනාවක් පටිගත කරන්නට යෙදෙනවා. මීට කලින් දේශනාව අපි නම් කරන්නට යෙදුනා කොරෝනාව සහ මරණ බය නැමැති මාතෘකාව ඔස්සේ අපි දේශනාවක් මීට කලින් පටිගත කරලා ඔබට අසන්නට සැලසුවා. මේ දේශනාවත් ඉන් දිනකට පසුව පටිගත කරන්නට යෙදෙන දේශනාවක්. මේ දේශනාවත් අපි නම් කරන්නට යෙදෙනවා මේ කොරෝනා කාල සීමාව තුලදී දැන් තුන්වෙනි රැල්ලක් ඇති වෙලා කියන එක අපි කවුරුත් දන්නවා. මේ කාල සීමාවකදී සති දෙකකට ආසන්න කාලයක් බොහෝ දෙනෙකුට තමන්ගේ නිවසට වෙලා කාලය ගත කරන්න සිද්ධ වෙලා තිබෙනවා. සමහරක් වෙලාවට ඒක ඉදිරියේදී තවත් වැඩි වෙන්නත් ඉඩකඩ තියෙනවා. මේ කාල සීමාව තුළදී මිනිස්සුන්ට කරන්න තියෙන ක්‍රියාකාරකම් ඉතාමත්ම අඩුයි. ඒ කියන්නේ විනෝද ගමන් යාම වේවා, ඊළඟට යාළුවෝ මුණ ගැසීම වේවා, තමන්ගේ රාජකාරී ස්ථානයට යෑම හෝ වේවා, මේ ආදී කොටගත්තු ක්‍රියාකාරකම් බොහොම අඩුභාවයටපත් වෙනවා මිනිසුන්ට මේ කාල සීමාවෙදී කරන්න තියෙන. ඉතින් පින්නතුනේ මේ අවස්ථාව තුළදී මම දකින එක්තරා වූ පැත්තක් තමයි මේ ලැබුණු කාල සීමාව හරියටම අපි මොකක්ද කියන එක තේරුම් ගන්නට අපිට හැකියාවක් ඇති වුණොත් අපිට පුළුවන් මේ වෛරස් එකක් පවතින වෙලාවකදී ලංකාවම බියෙන් එහෙම නැත්නම් චකිතයකින් ගැස්මකින් කාලය ගත කරන වෙලාවකදී අපිට පුළුවන් මේ කාල සීමාව තුළදී තමන්ගේ සසරට යමක් එකතු කරගන්න. එහෙම නැත්නම් මේ ජීවිතයේදීම යම් අපි අවබෝධයකට එනවනම් ඒ අවබෝධයට එන්න පුළුවන් වාතාවරණය අපිට සකස් කරගැනීමේ අඩිතාලම දාගන්න පුළුවන් මෙන්න මේ කාල සීමාව තුළදී. ඒක නිසා පින්නතුනි ඊටාත්ම පැහැදිලිවම අපි කියන කතාවක් තමයි එක අඳුරු වලාවක් තුලකදී රිදී රේඛාවක් තියෙනවා. අන්නේ රිදී රේඛාව වගේ මේ අවස්ථාවේදී අපිට නිවසට වෙලා කාලය ගත කරන්න හම්බෙච්ච ඔබට පුළුවන් තමන්ගේ සිත දියුණු කිරීම උදෙසා ධර්මයේ දැකීම උදෙසා සෝතාපන්න ආදී මාර්ගඵල ලැබීම උදෙසා මේ ලැබුණු කාල සීමාව වෙන් කරවා ගන්නට පුළුවන් ඔබට මේ කාල සීමාවේ තියෙන වටිනාකම හරියට තේරුම් ගත්තොත්. ඉතින් පින්නතුලින් කලින් දේශනාව වගේම අපි කලින් දේශනාවේදී දේශනා කරන්නට සිද්ධ වුණා මරණ බය කියන්නේ කොහොමද කියන එක පිළිබඳව. මම ඇත්තටම මරණ බයට මුහුණ දෙන ආකාරය පිළිබඳව යම් ප්‍රායෝගික පරීක්ෂණයක් එහෙම නැත්නම් ප්‍රායෝගික ක්‍රියාකාරකමක් ඒ දේශනාව තුළින් ඔබට කියලා දෙන්නට යෙදුණා. පින්නතුනි මේ දේශනාව තුළින් අපි බලාපොරොත්තු වෙන ඔබට කියලා දෙන්න මේ කොරෝනා වසංගතය හැමුවේ නිවසට වෙලා සිටින ඔබට කොහොමද ධර්මය දකින්න සුදුසු වන පරිදි සතිමත් භාවය එහෙම නැත්නම් සිහිය දියුණු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව මේ දේශනාවෙන් ඔබට මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. පින්නතන මේ සිහිය කියලා කතා කරනකොට මේ සිහිය කියන වචනේ අපි හැමෝම අහලා තියෙනවා. අපි දන්නවා මේ ගැන. හැබැයි හොඳම වැඩේ තමයි හොඳම කාරණාව තමයි ඒක පුරුදු කරලා නැහැ. නමුත් සිහිය කියන එක පිළිබඳව අපි ඉපදුණු දවසේ ඉඳලා මේ මොහොත දක්වාත් මැරෙනකම්ම අපිට අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් මේ වචනේ අපිට ඇහිලා තියනවා වෙන්න පුළුවන්. දැන් පින්නතුනේ කුඩා කාලයේදී වුණත් අපි ඉගෙන ගන්නකොට ගුරුවරු අපිට නිතර මතක් කරන කාරණාවක් තමයි සිහියෙන් පන්තියේ ඉන්න. උගන්වන දේ සිහියෙන් ධාරණය කරගන්න. එතකොට සිහියෙන් හිටියොත් තමයි මේක මතකයට යන්නේ කියන එක ගුරුවරු පවා අපිට අවධාරණය කරනවා. දෙමව්පියෝ පවා මේ අපිට තරවටු කරනකොට සමහරක් වෙලාවට යොදා ගන්නවා. දැන් ඔබ සිහියෙන්ද පාඩම් කරන්නේ. එක්ක ටීවී එක ඕෆ් කරන්න, රේඩියෝ එක ඕෆ් කරන්න, ෆෝන් එක පැත්තකට තියන්න. එක අරමුණක එක සිහියෙන් ඔය පාඩම කරන්න කියන එක දෙමව්පියෝ පවා අපිට අවවාද දෙනකොට භාවිතා කරපු වචනයක්. එතකොට පින්නතේ සමහරකට ඔබ රාජකාරී කරන වෙලාවකදී පවා රාජකාරී කරන වෙලාවේදී ඔබට මේ සිහිය කියන වචනේ යෙදෙනවා. ඔබට අනන්ත අප්‍රමාණව දැනිලා ඇති, ඇහිලා ඇති, තේරිලා ඇති. එතකොට පින්නතේ මේ සිහිය මොකද්ද මේ සිහිය? සිහිය කියනකොට පින්නතුනේ සිහිය අපිට විවිධාකාරයේ පැතිකඩවල වලට යොදා ගන්නට පුළුවන්. දැන් මිලින්ද ප්‍රශ්නයේදී මිලින්ද රජුව අහපු ප්‍රශ්නයකට නාගසේන හාමුදුරුව සිහිය 12 ආකාරයක් 16 ආකාරයකින් විග්‍රහ කරනවා. දැන් එතකොට පින්නතුනි මෙතනදී මම ඔබට විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද සතිය කොහොමද සිහිය
අපි ධර්මයේ දකින්න සුදුසු වන පරිදි දියුණු කරන්න කියන එක. ඒ කියන්නේ සරලම වචනයෙන් ගත්තොත් සම්මා සතිය කියන එක පිළිබඳව තමයි මම ඔබට මේ දේශනාවෙන් කියලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. මොකද්ද මේ සම්මා සතිය කියලා කියන්නේ? ඒතර පින්නතට තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි එහෙනම් මේ දේශනාව අවසානයේ වෙනකොට ඔබට නිවසට වෙලා කාලය ගත කරන මේ කාල රාමුව තුළදී සිහිය දියුණු කරන්න අවශ්‍ය කාරණා ටික මම මේ දේශනාව තුළ අන්තර්ගත කරනවා. එහෙනම් පින්නතුනේ මේ දේශනාවත් එක්ක ඔබ එකතු වෙලා ඉන්න. ඔබ වෙන වැඩක් කරනවා නම් එහෙම නැත්නම් ඔබට මේක ෆෝන් එකේ ඉන්නම් ඔබට මේ දේශනාව අහන්න හම්බෙන්නේ YouTube එකේ නම් ඔබට මේ දේශනාව අහන්න හම්බෙන්නේ. ඔබට පුළුවන් hand free එකක් වගේ දෙයක් භාවිතා කරලා ඒක යම් වැඩක ඔබ නිරත වෙන ගමනුත් මේ දේශනාවට ශ්‍රවණය කරලා මේකේ තියෙන කරුණු කාරණා එකින් එකට විග්‍රහ කරගන්න. සමහරකට දේශනාව තියෙන පැය භාගයක් නම් ඔබට යම් වැඩක් කරනවා නම් මේ දේශනාව ශ්‍රවණය කර කර ඉන්නකොට ඒ වැඩ කරන ගමම මේක ශ්‍රවණය කරනවා නම් ඔබට සමහරකට පැයක් විතර යාවේ මේකේ තියෙන කාරණාව තේරුම් ගන්න. ඒත් කමක් නැහැ අපි යෝජනා කරන්නේ ඔබ වෙන වැඩක නියැලෙන ගමන් හෝ කමන්නේ මේ දේශනාව ශ්‍රවණය කරලා මේකේ තියෙන කාරණා එකින් එකට තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. දැන් එහෙනම් පින්නතුනේ ඔන්න සිහියේ තියෙන අසිරිමත් භාවය, සිහියේ තියෙන වටිනාකම, සිහියේ තියෙන අපිට නොදැකපු නොදැනුණු පැත්තක් පිළිබඳව මම ඉස්සලාම කියනවා. දැන් බලන්න පින්නතුනේ ඔන්න අපි හිතමු දැන් මේ කොරෝනාව ගැනම අපි ගමුකෝ. මේ COVID-19 කියන මේ වෛරස් එක පිළිබඳව අපි ගමුකෝ. දැන් ඔන්න අපිට මේ කවදාවත් නැති විදියට අපිට ගෙදරට වෙලා ඉන්න කාලය හම්බ වෙනවා. මේ හම්බෙන අවස්ථාවේදී අපිට සාමාන්‍යයෙන් දැන් මම කිව්වා ක්‍රියාකාරකම් අපිට අඩු වෙනවා. අඩු වෙලා සීමිත ක්‍රියාකාරකම් ටිකක් විතරයි අපිට ඉතුරු වෙන්නේ කරන්න. මේ කාලයේදී ඔන්න දැන් අපිට පුළුවන්කම හම්බ වෙනවා. අපි රැකී ආරක්ෂාවට අදාළ කාරණාත් ගෙදර ඉඳලා කරනවා, දරුවන්ගේ වැඩ කටයුතුත් කරනවා. ඔය අතරේදී දැන් ලැබෙන කාලයේ බොහෝ දෙනා ඔන්න ටීවී බලන්න පෙළඹෙනවා. එක්ක ෆිල්ම් බලනවා. එක්ක සින්දු අහනවා වෙන්න පුළුවන්. එක්ක ටීවී සීරියස් එකක් බලනවා වෙන්න පුළුවන්. එක්ක පොත් කියවනවා වෙන්න පුළුවන්. නවකතාවක් කියවනවා වෙන්න පුළුවන්. එක්ක ගේම් ගහනවා වෙන්න පුළුවන්. වීඩියෝ ගේම් ප්ලේ කරනවා වෙන්න පුළුවන්. මොනවා හරි දෙයකට උඩ දැන් යොමු වෙනවා. පින්නතුනේ අපි හිතමුකෝ ඕකත් සතියක් දෙකක් විතර එක දිගටම ඔය ටික නම් අපිට කරන්න තියෙන්නේ. ටික කාලයක් යනකොට සිතට ඒ කියන්නේ යම් ආකාරයකට නොසතුටු ස්වභාවයක්, මේ තෘප්තිමත් නැති ස්වභාවයක්. එහෙනම් මේක අතහැරලා එක්ක කොහේ හරි විනෝදචාරිකාවක් ගිහිල්ලා එන්න. එක්ක කොහේ හරි ගමනක් ගිහිල්ලා එන්න. යාළුවෙක් හම්බෙලා එන්න. ඕනේ කියනක සිත මතක් කරනවා. ඒ කියන්නේ ඔබ යම් ක්‍රියාකාරකමක් සතුටුයි මේක විනෝදජනකයි කියලා තෝරාගත්තට ඒ ක්‍රියාකාරකමේ යම් කාලයක් නියැලෙනකොට ඒක නිකන් සතුටුයි කියන තැනින් පටන් ගත්තට කාලයක් නියැලීම තුළ සිතට ඒ ක්‍රියාකාරකම තුළින් නොසතුටක් ජනිත වෙනවා. අතෘප්තිකර භාවයක් ජනිත වෙනවා. තෘප්තිමත් නැති ස්වභාවයක් ජනිත වෙනවා. පින්නතුනේ ඒක ඔබ හොඳට ඔබේ හිත තුළ පවතින ස්වභාවයේ එක එක ක්‍රියාකාරකම් තුළ නිරත වීම තුළ අත්විඳින්න. දැන් පින්නතුනේ ඔබ බොහෝ වෙලාවට මේ ජීවිතයේදී ඔය වගේ දේවල් ජීවිතයේ ඔබ සාමාන්‍ය ජීවිතය ගත කර ඉන්නකොට සාමාන්‍ය රැකී ආරක්ෂාව කර ඉන්නකොට මේ වගේ නොසතුටු ස්වභාවයක් ආපුවාම හිතට වෙහෙසකාරී භාවයක් ආපුවාම එහෙම නැත්නම් හිතට යම් විඩාවක් දැවුණු වෙලාවකදී අපි අනිවාර්යයෙන්ම ගන්න බොහෝ දෙනා ගන්න තීරණයක් තමයි කොහේ හරි දුර පළාතකට එහෙම නැත්නම් ස්වභාව සම්දාරයේ තියෙන තැනකට යන්න. එහෙම කොටින්ම කිව්වොත් ට්‍රිප් එකක් යන්න, විනෝදචාරිකාවක් යන්න අපි තීරණය කරනවා. දැන් පින්නතින් ඔන්න හිතන්න. දැන් අපි විනෝදචාරිකාවක් යනවා කොහෙට හරි. අපි හිතමුකෝ නුවරඑළිය හරි එක්කෝ මේ සුන්දර ගම්මානයක අපි ජීවත් වෙන්නේ මීමුරේ කියන මේ මීමුරේ ගමට හරි එහෙම නැත්නම් නොයෙකුත් ආකාරයේ තැන් වලට දැන් අපි යනවා විනෝදචාරිකාවක් විදියට. දැන් පින්නතුන් මෙහෙම විනෝදචාරිකාවක් ගියාට පස්සේ දැන් බලන්න අපි එදිනෙදා සාමාන්‍ය ජීවිතය ගත කරලා සාමාන්‍ය ජීවිතය තුළ විඩාවකටපත් වෙලා සාමාන්‍ය ජීවිතය තුළ ඒකාකාරීභාවයකටපත් වෙලා අපි දැන් මේ විනෝදචාරිකාවක් යන්න ඕනේ කියලා හිතලා විනෝදචාරිකාවක් යනවා. මේ ගියාට පස්සේ දැන් ඔන්න අපිට මහා වෙනසක් දැනෙනවා. හිතට සැහැල්ලුවක් දැනෙනවා. නිදහසක් දැනෙනවා. දැන් මේ සෝභා සෞන්දර්යය දකින්නකොට, ගංගා ඇලදොලවල් දකින්නකොට, ඒවයි නානකොට, ඒකේ පීනනකොට, මේ ඇලදොලවල් වල බැහැලා ඒවයි ක්‍රීඩා කරනකොට අපිට මහා සොම්නසක් සතුටක් කොටින්ම කියනවා නම් අපේ හිත පිනා යාමක් අපිට දැනෙනවා. ඉතින් අපි සමහරක් වෙලාවට පැය ගාණක් දවස් කීපයක් පිට පළාතකට ගිහිල්ලා ඒ විඳින අත්දැකීම විඳිනවා.
විඳිනකොට හිතට සැහැල්ලුවක් දැනෙනවා. නිකන් ජීවිතේ විඳිනවා වගේ දැනෙනවා වෙන්න පුළුවන්. දැන් ওই විදිහට දැනිලා පින්නතුනේ අපි නැවතත් ඔන්න අපේ සුපුරුදු ගෙදරට හෝ සුපුරුදු කාර්යාලයට හෝ නිවසට හෝ අපි නැවතත් එනවා. ඒ ඇවිල්ලා මාස 6ක් ගියත් ඔබේ ඔළුවේ තියෙන අදහසක් තමයි අන්න ඒ ගමන නම් ඉතාමත්ම හොඳ ගමනක්. ඒ ගමන නම් ඒ ගියපු විනෝද ගමන නම් ඒ ගියපු විනෝද චාරිකාව නම් ඉතාමත්ම හොඳ ගමනක්. ආයෙත් කවදා හරි දවසකදී අපි යන්න ඕනේ කියලා ඒ විඳපු එක පිළිබඳව ඒක නිසා දැවුණු සැනසීම පිළිබඳව හොඳ මතකයක් ඔබට තියෙනවා. දැන් පින්නතුනි මං හිතන්න කියන කාරණාව තමයි ඔයගලන්ට දැන් බලන්න ඔබ ආව කියලා හිතන්න යම් ආකාරයකින් ඔබගේ තිබුණ ඒකාකාරීභාවය හිතේ තිබුණු නොසතුට අයින් කරලා දාලා එහෙම නැත්නම් අතෘප්තකරභාවය අයින් කරලා දාලා ජීවිතයේ තෘප්තියක් හොයාගෙන සතුටක් හොයාගෙන සොම්නසක් හොයාගෙන ඔබ යම් ආකාරයකට විනෝද ගමනක් විදියට දුර පළාතකට ස්වභාව සෞන්දර්යයෙන් පිරි පළාතකට ආවට පස්සේ ඔබ ඒක වින්දා. දැන් පින්නතුනේ මෙන්න මේ අවස්ථාව දිහා බලනකොට දැන් ඔබගෙන් කවුරු හරි ඇහුවොත් එහෙම ඔයා මේ හරි දැන් ට්‍රිප් එකක් ගිහිල්ලා පහවදා හෝ ඊට පහවදා හම්බෙන යාළුවෙක් ඔයාගෙන් අහනවා මේ ඔයා හරි වෙනස් වෙලානේ ඔයා හරි නිකන් ඔයාගේ මේ ශාරීරිය හරි වෙනස්භාවයටපත් වෙලානේ ඉස්සර කලකිරුණු ස්වභාවයෙන් හිටපු ඔබ නිකන් දැන් අද සතුටින් ඉන්නවා වගේ පේනවනේ මොකද්ද කාරණාව? අපි අද හවල් ඊයේ ගියානේ හවල් පළාතට අපි ගිහිල්ලා පොඩ්ඩක් මාර සතුටක් ලැබුවා එකකින් කියලා දැන් ඔබ කියනවා වෙන්න පුළුවන්. එතකොට ඔබ කියනකොට කියන්නේ ඒ සතුට පැවතුනේ කොහෙද කියලා ඔබ කියද්දි කියන්නේ යාළුවට ඔබ මීමුරේ ආවනම් ඔබ කියන්නේ අපි මීමුරේ ගියපු නිසා තමයි මීමුරේ තමයි වෙන්න මේක තිබුණේ. ඔබ නුවරඑළිය ගියා නම් ඔබ නුවරඑළියේ තමයි වෙන්න මේක තිබුණේ කියලා ඔබ ඒ විඳපු සතුට ලබාගත්තු ස්ථානය ඔබ පෙන්වනවා. සමහරක් වෙලාවට සමහරක් අය කැමති මුහුදු වෙරළට යන්න. මුහුදු වෙරළේ පැය ගාණක් කාලය ගත කරන්න කැමති. ඒක තුළ යම් අමුතු වින්දනයක් පවතින. ඒ වින්දනය විඳින්න කැමති. දැන් එතකොට ඔබ හිතන්නේ මේ විඳීම වින්දනය පවතින්නේ මුහුදු වෙරළේ කියලා. පින්නතුනේ මම කියනන තර්කය තමයි මම පෙන්වන තැන තමයි ඒ මුහුදු වෙරළ තුල ඒ සතුට සොම්නස සැනසීම සාන්තභාවය පවතුනා නම් එක්ක නැත්නම් මීමුරේ කියන ගම්මානය තුල ඒ සතුට සැනසීම සාන්තභාවය පැවතුනා නම් නුවරඑළිය කියන තැන තුල ඒ සතුට සොම්නස සාන්තභාවය පැවතුනා නම් එහි වෙසෙන මිනිස්සුනුත් හැමදාම සතුටෙන් සොම්නසෙන් සාන්තභාවයෙන් සිටිය යුතුයි. ඒ වගේම මුහුදු වෙරළ තුල ඒ සතුට සොම්නස පැවතුනා නම් මුහුදු වෙරළේ වාසය කරන සියලු මිනිසුනුත් ඒ සතුට සොම්නස සාන්තභාවය තුල හැමදාම කාලය ගත කළ යුතුයි. ඊළඟට ඒ අපි ගියපු විනෝද ගමනක් ගියපු ගම්මානයක් තුල හෝ වේවා තැනක හෝ වේවා ඒ සතුට සොම්නස පැවතුනා නම් එහි ඉන්න මිනිසුත් හැමදාම ඒ සතුට සොම්නසෙන් සිටිය යුතුයි. එහෙම එකක් සිදු වෙලා නැහැ පින්නතුනේ. එහෙනම් ඒ මිනිස්සුන්ට එහෙම එකක් දෙන්නලා නැහැ. හැබැයි අපිට දැවුණා. පින්නතුනේ ඔතන තියෙන්නේ යම් කාරණාවක්. මොකද්ද දන්නව තියෙන කාරණාව? ඒ අපිට අපි ඒකාකාරී ජීවිතයක් තුළ ජීවත් වෙලා ඉන්නකොට අපිට වෙනස් අරමුණක් හම්බ වුණාම ඒ වෙනස් අරමුණක් තුළ කාලය ගත කරන්න හම්බුනහම අපිට අපේ සිත තුළ අතීතයේ කරපු කියපු දේවල් අනාගතයේ විරුද්ධසා තියෙන සැලසුම් ආදී කොටගත්තු දේවල් ක්‍රියාත්මක වීමට තියෙන අවස්ථාව අඩු වෙනවා. ඇයි අපිට අලුත් අරමුණක් හම්බ වුණු නිසා. දැන් ඔන්න මම නැවත වතාවක් ඒ කතාව කියනවා. අපිට අලුත් අරමුණක් හම්බුනහම අලුත් තැනකට යන්න අවස්ථාව හම්බුනාම වෙනස් තැනකට අපිට යන්න අවස්ථාවක් හම්බුනහම ඒකාකාරී ජීවිතයේ ඉඳලා ඒ වෙනස් අරමුණ නිසා ඒ වෙනස් අරමුණ අපි විඳින්න පටන් ගත්තයින් පස්සේ ඒ වෙනස් අරමුණ තුල අපි කාලය ගත කරන්න පටන් ගත්තයින් පස්සේ අතීතයේ අනාගතයෙන් එන සිතුවිලි අතීතයේ කරපු හොඳ නරක කුණු එයම නැත්නම් පශ්චාත්තාප වෙන්න පුළුවන් දුක් මුසු තැන් වෙන්න පුළුවන් ඒ දේවල් ඊළඟට අනාගතයේ පිළිබඳව තිබුණු සැලසුම් අනාගතයේ පිළිබඳව තිබුණු බය මේ දේවල් ඉෂ්ට කරගන්න පුළුවන් වේවිද කියන එක පිළිබඳව අනාගතයේ පිළිබඳව තිබුණු සිතුවිලි ආදී කොටගත්තු දේවල් සිතට එන එක අඩු වෙනවා. ඇයි වර්තමානයේ අලුත් අරමුණක් තියෙන නිසා. දැන් පින්නතුනේ එතකොට මොකද කරන්නේ අපි යම් අලුත් තැනකට ගියාට පස්සේ අතීත අනාගත සිතුවිලි අපේ සිතට එන එක අඩු වෙලා යනවා. අලුත් අරමුණකට අපි මූණ දෙනවා. මේ අලුත් අරමුණත් එක්ක අපි කාලය ගත කිරීම තුළ
ඇත්තටම ඔබ යම් ප්‍රදේශයකට ගිහිල්ලා හෝ මුහුදු වෙරළට ගිහිල්ලා හෝ එහෙම නැත්නම් අපි හිතමුකෝ කන්දක් මුදුනට ගිහිල්ලා හෝ ඔබට යම් සැනසෙල්ලක් එහෙම නැත්නම් සාන්තභාවයක් නිවීමක් තෘප්තිමත් වුණු භාවයක් සතුටක් ඔබට හිමි වෙනවා නම් ඒ හිමි වෙන්නේ එතන තියෙන එකක් නෙමෙයි ඔබගේ සිත අතීත අනාගත කියන සිතුවිලි වලින් තොරව වර්තමාන මොහොත ඇසුරු කිරීම තුලින් ඔබට දැනෙන තෘප්තියයි සතුටයි සොම්නසයි සාන්තභාවයයි නිවීමයි ඔබට දැනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මම මේ කියන තැන හිතන්න ඔබ ඒ වෙලාවේදී විඳලා තියෙන්නේ ඔබේම සිතේ වර්තමාන මොහොතයි. ඔබ ඒ වෙලාවේදී විඳලා තියෙන්නේ ඔබේම සිතේ වර්තමාන මොහොතයි ඔබ ඒ වෙලාවේදී විඳලා තියෙන්නේ. එහෙනම් පින්නතුනි තේරුම් ගන්න ඔන්න ඔය කාරණාව තේරුම් ගත්ත මිනිස්සුන්ට ඔබට පුළුවන් මේ වෙලාවේ ඔබ ඉන්නේ ගෙදරක මේසයක් ළඟ පුටුවක වාඩි වෙලා නම් ඔබ මේ වෙලාවේ ඉන්නේ ගෙදර යමක් කරන ගමන් නම් ඇත්තටම කිව්වොත් ඔබ මේ වෙලාවේ ඉන්නේ ගෙදර නම් ඔබේ සිතේ වර්තමාන මොහොත මේ සතිමත් භාවය තුලින් එහෙම නැත්නම් ඔබගේ හිතේ වර්තමාන මොහොත භාවනාවක් තුලින් ඔබට විඳින්න පුළුවන් නම් ඔබ අර කිලෝමීටර් ගණනාවක් ඈතට ගිහිල්ලා එහෙම නැත්නම් පිටරටකට ගිහිල්ලා එහෙම නැත්නම් අහවල් ප්‍රදේශයේ අහවල් තැන අහවල් පුද්ගලයා ගාව තමයි මට සැනසීම තිබුණේ අහවල් ප්‍රදේශයේ තමයි මට නිවීමක් තිබුණේ අහවල් කණ්ඩායමත් එක්ක ජීවත් වෙනකොට තමයි මට සැනසීමක් දැනුනේ සාන්තභාවයක් දැනුනේ විඳීමක් දැනුනේ සතුටක් දැනුනේ කියලා ඔබගේ සිත යම් තැනක පෙන්නුවා නම් අන්නේ පෙන්නපු බොරුව අතහැරලා අපිට පුළුවන් මේ මොහොතේම ඒ ලැබපු සතුටට වඩා ඊටා වැඩි සතුටක් මේ මොහොතේ සිතේ පවතින වර්තමාන මොහොත පුරුදු කිරීම තුළින් ඔබට ලබා ගන්න. එහෙනම් තේරුම් ගන්න පින්නතුනේ මේ සිත කියන්නේ සතිමත් භාවය කියන්නේ වර්තමාන මොහොත කියලා කියන්නේ ඊ타මාත්ම ප්‍රභාස්වර ආශ්චර්යජනක ඒ වගේම Tamanට ප්‍රමෝදයක් ඇති කරලා දෙන ඒ වගේම ජීවිතයේ තෘප්තිය හිමිවන ඊ타මාත්ම සුන්දර තැනක්. පින්නතුනේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි ඒක පුරුදු කරන්න ඕන ආකාරය පිළිබඳව ඉගෙන ගැනීමයි. දැන් එහෙනම් තේරුම් ගන්න පින්නතුනේ අපි සමහරක් වෙලාවට මේ ඒකාකාරී ජීවිතය තුළ තෘප්තිය සොයාගෙන නොයෙකුත් දේවල් කරනවා. සමහරක් අය යනවා මේ ගෙදර කෑම කාලේ පාවුනහම මොකක් හරි තැනකට අපි හොටල් එකකට හරි නැත්නම් රෙස්ටෝරන්ට් එකකට හරි යනවා මේ මිනිස්සු තමන්ගේ ඒකාකාරී බව විඳලා වෙනස් අරමුණක් තුලින් සතුටටපත් වෙන්න. ඇත්තටම ගත්තොත් ධර්මය ප්‍රගුණ කරපු කෙනෙක්ට ධර්මය දන්න කෙනෙක්ට සතිමත්භාවයේ මේ මොහොත ඒ වගේම මේ දර්ශනය ඉගෙනගත්තු කෙනෙකුට අර ලෝකේ වටේටම ගිහිල්ලා හොයන්න තියෙන සතුට එහෙනම් එක එක පුද්ගලයන් මත පදනම් කරලා තිබුණු සතුටවල් ඒගොල්ලෝ දන්නවා පවතින්නේ Taman තුලම බව. ඒගොල්ලෝ දන්නවා ඒක ලබා ගන්නට මොනවද කළ යුත්තේ කියන එකක් දන්නවා. ලබාගෙනක් තියෙනවා. ලබාගෙන ඒක විඳින්නත් දන්නවා. පින්නතුනේ ඇත්තටම අපි මුළු ලෝකයේම එක එක තැන්වල එක එක පුද්ගලයන් මත සතුට පවතිනවා, තෘප්තිමත්භාවය පවතිනවා, ඊළඟට සාන්තභාවය, නිදහස පවතිනවා, සැනසෙල්ල පවතිනවා කියලා හිතන් හිටපු අපිට මේ සතිමත්භාවය පුරුදු කිරීම තුළින් ඒට අදාළ සම්මා දිට්ඨිය පහළ කර ගැනීම තුළින් අපිට පුළුවන්කම හම් වෙනවා ඒක තියෙන්නේ Taman ළඟම බව අත්විඳීමේ හැකියාව තියෙනවා මේ සතිමත්භාවය මේ මොහොත සිහිය දිනු කිරීම තුළින්. එහෙනම් පින්නතුනේ ඔන්න දැන් අපි කරන්නට යන එක කාරණාවක් තමයි මේ සතිමත්භාවය කොහොමද දැන් පුරුදු කරන්නේ කියන එක. දැන් මම ඔබට පැහැදිලි කරේ මෙච්චර වෙලා මේකේ තුල තියෙන ආශ්චර්යය පිළිබඳවයි. මේකේ වටිනාකම පිළිබඳවයි. අපි ලෝකයේ ඉබාගාතේ දුවන්නේ එහෙම නැත්නම් මේ අපි එක තැනක ඉඳලා ලංකාවේ ඉඳගෙන අපි හිතනවා නවසීලන්තය හොඳයි කියලා හිතනවා ඕස්ට්‍රේලියාව හොඳයි කියලා හිතනවා එහෙනම් නැත්නම් යුරෝපීය රටවල් හොඳයි කියලා හිතනවා ඒ රටවල් තුල 아무තු විඳීමක් පවතිනවා කියලා අපි හිතනවා වෙන්න පුළුවන් නෑ පින්නතුනි ඒ අවස්ථාවේදී පවා අපි විඳින්නේ අපේ හිතේ පවතින වර්තමාන මොහොතයි ඒ අවස්ථාවේදී පවා අපි විඳින්නේ අපේ හිතේ පවතින වර්තමාන මොහොතයි එහෙනම් පින්නතුනි කොහොමද මේ හිතේ පවතින වර්තමාන මොහොත අපි ඉස්මතු කරගන්නේ? ඔන්න පින්නතුනි මම පළවෙනි කාරණාවක් කියනවා. දැන් මේ කාලයේදී ඔබට නිදහසක් පවතිනවා වෙන්න පුළුවන්. යම් යම් බාහිර ක්‍රියාකාරකම් කරන්න. සමහරක් වෙලාවට ගෙදර ඔබ මල් වගා කරනවා වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔබ
වෙනදට වඩා නිදහසේ තමයි උදේට නැගිටලා මූණකට සෝදන්න යන්නේ. සමහරක් වෙලාවට ඔබ උයන්න ගන්නෙත් බොහොම නිදහසේ වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔබ ගෙදර අතු ගන්නවා නම් මිදුළු අතු ගන්නවා නම් බොහොම නිදහසේ මේ කාලේදී කරන්නේ. ඇයි ඒ ඔබට තියෙන රාජකාරී යම් ප්‍රමාණයක් අඩු වෙලා. පින්නතේ පළවෙනිම කාරණාව විදියට අපි කියලා දෙන්නේ ඔබ උදේ නැගිටලා මූණ සෝදන්න යනවා කියලා හිතන්නකෝ. ඔබ දැන් දත් මදිනවා. දත් මැදලා ඔබ මූණ සෝදලා ඔබේ වොෂ්රූම් එකකින් බාත්රූම් එකකින් එහෙම නැත්නම් ලිනෙන් වෙන්න පුළුවන් නාන ටැංකියකින් වෙන්න පුළුවන් ඔබ එතනින් නික්මිලා එනවා. මම කියන්නේ ඔබ බ්‍රෂ් එක අරගෙන අපි හිතමු ටූත් බ්‍රෂ් ටිකක් අපි දැන් දානවා. දාන මොහොතේ පටන් අපි දැන් ඔන්න යනවා මේ අපි වොෂ්රූම් එකට හරි බාත්රූම් එකට හරි එහෙම නැත්නම් නාන තැනට හරි අපි යනවා. ඉස්සලාම පින්නතුනි කරන්න ඔබ පුරුදු වෙන්න කරන එක ක්‍රියාකාරකමක් මම මේක අද සිහියෙන් කරනවා කියලා හිතාගෙන ඔබ යන්න. ඊළ දත් මදිනකොට ඔබ දත් මදින්න මම අද මේක සිහියෙන් කරන්නේ. ඒ කියන්නේ ඔබ හිතන්න ඔබේ හිතින් හිතන්න මම මේක සිහියෙන් කරනවාද? මම අද මේක සිහියෙන් කරනවා. දැන් මූණ සෝදනකොට මූණ සෝදන බව දැනගෙන සිහියෙන් කරන්න. ඊළඟට ඔබ සබන් ගන්නකොට සබන් ගන්න බව දැනගෙන සිහියෙන් කරන්න. ලুকু දෙයක් කරන්න අවශ්‍ය නැහැ ඉස්සෙල්ලාම. ඔබ කරන ක්‍රියාකාරකම සිහියෙන් කරන්න. කරලා ඉවරනාට පස්සේ ඔබ තෘප්තිමත් වෙන්න, ඔබ සතුටටපත් වෙන්න මම ජීවිතයේ අද දවසේදී එක ක්‍රියාකාරකමක් මම සිහියෙන් කරා. තේනා නේද? ඇත්තටම පින්නතුනේ ඕකේ වටිනාකම දැන් ඔන්න මම කිව්වා අපි කොහේ හරි ගමනක් ගිහිල්ලා ආපුවාම අපි හිතමුකෝ මම කිව්වා දැන් නුවරඑළියේ හරි මොකක් හරි තැනකට අපි ගිහිල්ලා ආවට පස්සේ අපි බොහොම සතුටින් ඉන්නේ. සතුටින් ඉඳලා අපි යාළුවන්ටත් කියනවා ඊළඟ අවුරුද්දේත් අනිවාර්යෙන්ම යන්න ඕනේ. ඊළඟ මාස කිහිපෙදීත් අපි අනිවාර්යෙන්ම යන්න ඕනේ කියලා අපි හිතනවා. අන්න ඒ වගේ තමයි පින්නතුනේ මේකේ තියෙන රසය අපිට ජීවිතයේ කොතනකදී හරි දැවුනොත් මේකේ තියෙන සුන්දරත්වය මේකේ තියෙන සුන්දරභාවය මේකේ තියෙන විඳීම අපිට කොයි හරි වෙලාවකදී අපේ හිතට දැවුනොත් පින්නතුනේ අපි සියලු දේවල් අරමුණු අතහැරලා දාලා ඊළඟට මේ සතිමත් භාවය මේ මොහොත තුළ තියෙන තෘප්තිය අපේ සිත සොයන්නට පෙළඹෙනවා. ඇත්තටම අපි වැරදි දැක්මක හිතපු හින්දා තමයි සිත වෙන වෙන දේවල් වලින් සතුට සොයන්න පටන් ගත්තේ. සමහරක් වෙලාවට ඔබ හිතනවා වෙන්න පුළුවන් ඔබේ සතුට තියෙන දරුවෝ ළඟ කියලා. සමහරක් වෙලාවට ඔබ හිතනවා වෙන්න පුළුවන් ඔබේ සතුට තියෙන ස්වාමි පුරුෂයා ළඟ කියලා. සමහරක් වෙලාවට ඔබ හිතනවා වෙන්න පුළුවන් ඔබේ සතුට පවතින්නේ මගේ නෑදෑයෝ ළඟ, යාළුවෝ ළඟ කියලා ඔබ හිතනවා වෙන්න පුළුවන්. පින්නතුනේ ඇත්තටම මේ අපි මේ ධර්මයේ නොදන්නා කම නිසා, අපි ගාව තියෙන අවිද්‍යාව නිසා අපි හිතන දෙයක්. පින්නතුනේ ඒගොල්ලෝ ගාව නම් සතුට තියෙන පින්නතුනේ ඒගොල්ලන්ට පුළුවන්කම හම්බ වෙවි ඕන වෙලාවක ඒක අරගෙන යන්න. එතකොට අපි මොකද වෙන්නේ? අපි පොළවේ පස්කකා මෙතන හඬනවා. ඇත්තටම පින්නතුනේ සතුට කියන එක පවතින්නේ අපි තුලයි. අපි ඒ සතුට ඉස්මතු කරගත යුතුයි. ඒක ඉස්මතු කරගන්න පුළුවන් ක්‍රමය තමයි ඒකේ පාත් එක තමයි ඒකේ පාර තමයි මේ සතිමත් භාවය මේ මොහොත පුරුදු කිරීම. හැබැයි මේක නෙමෙයි විදර්ශනාව. ඒක පටල ගන්නත් එපා. විදර්ශනාවට අදාළ කාරණාවක් තියෙනවා. ඒක කොහොමද දකින්න ඕනි කියන එක තියෙනවා. අපි ඉදිරි දේශනාවලදී ඒ පිළිබඳව පැහැදිලි කරන්න. දැන් ඔබ මුලින්ම කළ යුතු කාරණාව තමයි මොකක්ද? එදිනෙදා ජීවිතයේදී ඔබ යමක් කරනවා නම් මම කියවන උදෑසන නැගිටලා ඔබ මූණ සෝදනවා. මේ මූණ සෝදන ක්‍රියාකාරකම සිහියෙන් කරන්න. ඒ දැනට ප්‍රමාණවත්. ඊළඟට ඔන්න දෙවෙනි ක්‍රියාකාරකම. දැන් ඔබ යනවා වෙන්න පුළුවන්. හරි. ඒකෙන් දැන් ඔබ ඔළුවට දාගත්ත යම් අදහස. සිත මේ තැන්වලදී එහෙ මෙහෙ දිව්වා. මේ තැන්වලදී මට සිහිය තිබුණේ නැහැ. ඊළඟට හැබැයි මම සිහියෙන් ඉන්න උත්සාහ කරා. ඒකවත් ප්‍රමාණවත්. තේරෙනවද මං කියන එක? සිහියෙන් හිටියේ නැහැ කියන එක ගැටලුවක් නැහැ. සිහියෙන් ඉන්න උත්සාහ කිරීමත් සිහියෙන් ඉන්නවා කියන එක හිතට දැනුණා නම් යම් සිතුවිල්ලකින් ඔබ හිතුවා නම් එයත් හොඳටම ප්‍රමාණවත් භාවනාව කරන පළවෙනි කාලයේදී. ඒ නිසා ඔබ අතෘප්ත කරවත් වෙන්න එපා. සිහිය නැති වුණා, සිහියේ හිමෙහි ගියා, මට හිතන්න බැරි වුණා කියලා ඔබ සිහියෙන් ඉන්න උත්සාහ කරා නම් එයත් හොඳටම ප්‍රමාණවත්. දැන් ඔන්න පළවෙනි ක්‍රියාකාරකම අවසන්. දැන් ඊට පස්සේ ඔබ සාමාන්‍ය පරිදි ගියා. සාමාන්‍ය පරිදි ගිහිල්ලා එක්ක ඇඳුම් මාරු කරනවා නම් ඇඳුම් මාරු කරලා මූණ පිහදානවා නම් මූණ පිහදාලා ඔමම කරලා දැන් ඔබ යම් ආකාරයකට ළමයිගේ වැඩ කටයුතු හෝ වේවා, ස්වාමි පුරුෂයාගේ වැඩ කටයුතු හෝ වේවා කරලා දීලා ඔන්න දැන් ඔබ කුස්සියට එනවා උයන්න. එක්ක ස්වාමි පිරිමි කෙනෙක් නම් ඔන්න යනවා මිදුළු අතු ගන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් කර ක්‍රියාකාරකමක් කරන්න යනවා. දැන් ඔබ මේ ක්‍රියාකාරකම කරන්න යනකොට ඔබ හිතන්න හරි මම මේක දැන් සිහියෙන් කරනවා. මොකද කරන්න ඕනේ? මම මේක දැන් සිහියෙන් කරනවා.
ඔන්න දැන් අතු ගන්නවා. මේ අතු ගන්න එක දැන් ඇත්තටම ඔබට ඒක අවසන් කරන්න ඕනේ කියලා ඔබ හිතන්න එපා. තේරෙනව නේද? අතු ගන්න එක අතු ගාලා අවසන් කරන්න ඕනේ කියලා නිකන් වේගයෙන්. එහෙම නැත්නම් ටාගට් එකක් පසුපස අමා යන පුද්ගලයෙක් වගේ. එහෙම නැත්නම් නිකන් ජයග්‍රහණයක් හොයාගෙන යන දුවන ක්‍රීඩකයෙක් වගේ ඒ ක්‍රියාකාරකම අවසන් කරලා තෘප්තිමත් වෙන්න උත්සාහ කරන්න එපා. ඔබ කරන්න ඕනේ මේ ක්‍රියාකාරකම පටන් ගත්ත මොහොතේ පටන් හරි අතු ගන්නවා. ඔන්න අතු ගන්නවා. අතු ගන්නවා. ඒ අතු ගන්න අතරතුරදී ඔන්න දැන් ඔබ සිහියෙන් අතු ගන්න. මම දැන් සිහියෙන් අතු ගන්නවා. ඒක මන්තරයක් වගේ ඔබේ සිතින් හිතුවත් කමක් නැහැ. ඔබ ටිකෙන් ටිකට විනාඩියෙන් විනාඩියට හිතන්න. මම අතු ගන්නවා. අතු ගන්නවා. අතු ගන්නවා. කියලා මේකෙන් විනාඩියෙන් විනාඩියට හරි තප්පර 30න් 30ට හරි කමන්නේ. ඔබ නිරත වෙන ඔබ ක්‍රියාකාරී වෙලා ඉන්න ඒ ක්‍රියාකාරකම පිළිබඳව ඔබ සිතන්න. පින්නතුන උන්න දෙකයි. මම කියන්නේ දවසකට උන්න දැන් දෙකක් හොඳටම ප්‍රමාණවත්. ඔන්න ඊළඟ දවසේදී අපි වෑයම් කරන 3ක් බවට පත් කරගන්න එක. ඔන්න සවස් වරුවේදී ඔන්න නානවා. ඒ නාන වෙලාවෙදිත් ඔබට පුළුවන් දැන් ඔබ වොෂ්රූම් එකට ගිහිල්ලා ඔන්න දැන් නානවා. ෂවර් එකකින් හරි එක්ක ලිඳක් ළඟට ගිහිල්ලා බාල්දියෙන් හරි එහෙම නැත්නම් ටැංකියක් ළඟට ගිහිල්ලා බාල්දියකින් හරි එක්ක වෙන තැනකට හරි ගිහිල්ලා ඔබ දැන් නානවා. ඒ නාන අවස්ථාවේදී ඔබට පුළුවන් හරි මම දැන් නාන්නයි යන්නේ. නානවා. එක බාල්දියක් දාගත්තා. එහෙනම් නැත්නම් ඔන්න තප්පර 30ක් නෑවා. ඔන්න දැන් නානවා. කියලා ඔබට පුළුවන් ඒ මොහොත පිළිබඳව ඔබට සිහියෙන් කාලය ගත කරන්න. පින්නතුනේ ඇත්තටම මේ අපි කරන්නේ මේ අපි නානවා කියන වචනේ හිතලා හරි අතු ගන්නවා කියන වචනේ හිතලා හරි පොල් ගන්නවා නම් දැන් පොල් ගන්නවා මම පොල් ගන්නවා පොල් ගන්නවා ඒ වර්තමාන මොහොතේ ඔබ ජීවත් වෙන්න උත්සාහවත් වෙන්න එළවලු කපනවා නම් එළවලු කපනවා එළවලු කපනවා එළවලු කපනවා කියලා ඒ වර්තමාන මොහොතේ ජීවත් වෙන්න උත්සාහ කරන්න. මොකද වර්තමාන මොහොතේ තමයි අර තියෙන සැනසීම පවතින්නේ. වර්තමාන මොහොතේ තමයි අර තියෙන නිවීම පවතින්නේ. සරලවම ගත්තොත් තනි වචනයක් විදියට කිව්වොත් ඔබ උත්සාහවත් වෙන්න වර්තමාන මොහොතේ කිමිදෙන්න. ඔබ උත්සාහවත් වෙන්න වර්තමාන මොහොතේ ඒ අවස්ථාව තුල ඔබ ජීවත් වෙන්න. ඒ අවස්ථාව තුළ ජීවත් වීම තුළ ඊ타ත්ම තෘප්තිමත් භාවයක්, ඊ타ත්ම සතුටක්, එහෙමත් නැත්නම් මේ ජීවිතයේ සුන්දරත්වය ඔබට විඳින්න පුළුවන්කම හම්බ වෙවි. දැන් බලන්න පින්නතුනේ මේ අද කාලයේදී මනෝවෛද්‍යවරු ડિප්‍රෙෂන් හැදුණු, එහෙමත් නැත්නම් මානසික පීඩනයේ හැදුණු, එහෙමත් නැත්නම් මානසික කනස්සල්ලෙන් පසුවෙන ඕනෑම කෙනෙකුට දෙන යම් ක්‍රියාකාරකමක් තමයි ඔබ ගෙදර මාළු ටැංකියක් ගෙනල්ලා තියලා මේ මාළු ටැංකිය දිහා බලාගෙන දවසට විනාඩි 20ක් කාලය ගත කරන්න. එක උදේ විනාඩි 20ක් ඉන්න, දවස් විනාඩි 20ක් ඉන්න, එක විනාඩි 10ක් ඉන්න. මේ වගේ මනෝවෛද්‍යවරු දෙන උපදේශයක් තමයි මේ මාළුන් දිහා බලන් ඉන්න කියලා. පින්නතින් එතනදී වෙන සංසිද්ධිය ගැන හිතන්න. එතනදිත් වෙන සංසිද්ධිය තමයි මේ මාළුව දිහා අපි බලන් ඉන්නකොට වෙන්නේ අපිට අනාගතයේ අතීතයේ තිබුණු පශ්චාත්තාප දුක ශෝකය කනගාටුව වගේ සිතුවිලිත් අනාගතයේදී අපි කරන්න තිබුණු දේවලුත් මෙන්න මේ දේවල් සිතෙන් අයින් වෙලා ගිහිල්ලා මේ මාළුවෝ එහෙ මෙහෙ යන එක දිහා බලාගෙන ඉඳීම තුල හිත මොකද වෙන්නේ? හිත වර්තමානයේ අසුර කරනවා. ඔබට ඒ දැනෙන්නේ වර්තමාන මොහොතේ තියෙන සුන්දරත්වයයි. ඔබට ඒ දැනෙන්නේ ඒ ડિප්‍රෙෂන් හැදුණු පුද්ගලයාට, මානසික පීඩනය හැදුණු පුද්ගලයාට ඒ විඳින්න හම්බ වෙන්නේ වර්තමාන මොහොතේ තිබුණු ස්වභාවයයි. ඒක නිසා පින්නතුනේ තේරුම් ගන්න මේ වෙලාවේදී අපි දැන් පුහුණුවේ යෙදෙන්නේ අන්න ඒ තරම් වූ වටිනා දෙයක්. ඒ කියන්නේ සමහරක් වෙලාවට අපි හිතන්නේ මාළු දිහා බලාගෙන ඉඳීම තුළ එයාට යම් ડિප්‍රෙෂන් භාවය අඩු වුණා කියලා. ඇත්තටම සිද්ධ වුණේ මොකක්ද? එයාගේ සිත වර්තමානයේ මේ මොහොත ඇසුරු කිරීම තුළින් සැනසීමකටපත් වුණ එක. පින්නතුනේ ඒ කියන්නේ අපිට පුළුවන් ඒක ජීවිතයේ අංකයක් බවට පත් කරගන්න. මේ පුරුදු කරන සතිමත්භාවයේ හේතු වෙනවා යම් වෙලාවකදී කල්යාණ මිත්‍රයෙක් යම් සද්ධර්මයක් දේශනා කරනවා නම් අපි හිතමුකෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය හෝ වේවා, එහෙම නැත්නම් සත්‍තිස් බෝධිපාර්ශික පිළිබඳව හෝ වේවා, එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය හෝ වේවා, මේ වගේ ගැඹුරු දේශනාවක් උනත් දේශනා කරනකොට තමන්ට ඒ දේශනාව තුලින්ම උනත් අවබෝධයට පත්වීම පිණිසම
එහෙම නැත්නම් දේශනාවට යෝනිසෝමනසිකාරය කිරීම තුලින් හෝ සත්‍ය අවබෝධයටපත් වෙන්න හේතුවක් වෙනවා මේ පුරුදු කරන සතිය, මේ පුරුදු කරන මේ මොහොත තුල ජීවත් වීමේ ස්වභාවය. ඔන්න දැන් මම පින්නතුනේ එහෙනම් කිව්වා එදිනදා ජීවිතයේ ක්‍රියාකාරකම් ටිකක් ඔබ බොහොම නිදහසේ කරන ගමන් ඔබ දැන් මොකද කරන්න කිව්වේ? ඒ මොහොත තුල ජීවත් වෙන්න උත්සාහවත් වෙන්න කිව්වා. වැඩි දෙයක් අවශ්‍ය නැහැ කිව්වා. ඒ මොහොත තුල ජීවත් වෙන්න උත්සාහවත් වෙන්න කිව්වා. ඊළඟට අපිට පුළුවන්කම හම්බ වෙනවා මේ වගේ දවසේ ක්‍රියාකාරකම් එකක් හෝ දෙකක් හෝ තුනක් අපි මේ වගේ සතිමත් භාවයෙන් පුරුදු කරයින් පස්සේ අපිට දින දෙකක් තුනක් හතරක් විතර යද්දී අපේ හිත නොදැනුවත්වම අපේ නියැලෙන ක්‍රියාකාරකම් වල සතිමත් භාවය පුරුදු කිරීම සිත වෙසින්ම වැඩි කරනවා. ඔබ මේක අත්හදා බලන්න. පින්නතුනේ ඇත්තටම මේක ඇවිල්ලා මේ මට කියන්න පුළුවන් දෙයක් විතරයි. නමුත් කරන්න පුළුවන් දේ මට අදාළ වෙන්නේ නැහැ. කිරීමේ හැකියාව තියෙන්නේ ඔබ සතුව. දැන් බලන්න පින්නතුනේ ඔන්න අපි පළවෙනි දේශනාවේදී මතක් කරන්නට යෙදුනා මරණ බය පිළිබඳව. ඇත්තටම පින්නතුනේ අපි දැන් තේරුම් ගත යුතු කාරණාවක් තමයි අපි මේ හැම වෙලාවක් තුලකදීම මිනි ඇඳුමක් ඇඳගෙන ඉන්නේ. අපි මොන ඇඳුම ඇඳත් මොකද වෙලාව ආපු ක්ෂණයේදීම මිනි පෙට්ටියේ ගිහිල්ලා සැතපෙන්න. අපි මිනි ඇඳුමක් හැම වෙලාවකදීම ඇඳගෙන ඉන්නේ. අපි මරණය අතින් අරගෙන ඉන්නේ. පින්නතුනේ තේරුම් ගන්න අපිට ඊළඟ නිමේෂයේ තමයි මරණය තියෙන්නේ කියන එක හැම වෙලාවකදීම හිතන්න. ඒ වෙලාවේදී ඔබට කොච්චර ධනය තිබුණත් ඔබ ආදරය කරන අය හිටියත් දරුවෝ හිටියත් ඒ ඔක්කොමලාම එක ෂණින් ඔබට අතහැරලා දාලා යන්න සිද්ධ වෙනවාමයි. ඒ වෙලාවේදී ඔබට තියෙන්නේ ඔබේ හිතත් එක්ක ගනුදෙනුවක් අවසාන මොහොතේදී. ඒ වෙලාවේදී ඔබට තියෙන්නේ ඔබේ හිතේ පවතින සිතුවිලිත් එක්ක ගනුදෙනුවක්. ඔබ හොඳ දේවල් කරලා තියෙනවා නම් ඒ හොඳ දේවල් මතක් වේවි. හැබැයි පින්නතුනි මම පළවෙනි දේශනාවේදී මතක් කරා බුදුපියාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා පිනත් යට ගිහිල්ලා අවසානයේ චුති හිත නරක හිතක් බවට පත්වීමේ සම්භාවිතාවය සෑහෙන ප්‍රමාණයක් වැඩි. ඒක නිසා පින්නතුනි තේරුම් ගන්න අපි මේ වගේ සතිමත් භාවය පුරුදු කරලා නම් තියෙන්නේ අපි ඒ සතිමත් භාවය තුලින් සම්මා දිට්ඨියට අදාළ දේශනා ටික ශ්‍රවණය කරලා අපි සම්මා දිට්ඨිය සහිත පුද්ගලයෙක් බවට පත් වෙලා නම් ඉන්නේ. පින්නතුනි අපේ භවය ඊළඟ භවය කියන එක කිසිම ආකාරයකින් අභව්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි සෝතාපන්න මාර්ගයේ හරි වඩනවා නම් සෝතාපන්න පුද්ගලයෙක් බවට හරි අපි පත් වෙලා සිටිනවා නම් අපිට ඒ ඊළඟ භවය කියන එක අභව්‍ය භාවයට පත් වෙන්නේ නැහැ. ඒක දුක්ඛිත භාවයට පත් වෙන්නේ නැහැ. අන්න දැන් අපි මේ ලැබුණු අවස්ථාවෙන් යමක් කරගත්තා හා සමාන වෙනවා. ඒක නිසා පින්නතුනේ අපි කරන පැහැදිලි කිරීම තමයි අපි පෙන්වන තැන තමයි භෞතික දේවල් සියල්ලක් මේක ෂණී අතහැරලා යන්න පුළුවන් වෙනවා. ඒ අතරට Tamanගේ ආධ්‍යාත්මය උදෙසා මේ වගේ ක්‍රියාකාරකම් වල නිරත වෙන ගමන්වත් අඩුමතරමේ පළවෙනි පියවර විදියට සතිමත් භාවය පුරුදු වෙන්න. මේ මොහොත පුරුදු වෙන්න. මොකද මේ යන කාලය ඔබට මිල මුදල් දීලවත් රත්තරන් දීලවත් ආපසු ගන්නට පුළුවන් කමක් හම්බ වෙන්නේ නැහැ. මම ඒකයි කියන්නේ අපි ඒකයි නිතර දේශනා කරන්නේ මේ ලැබුණු අවස්ථාව ඔබට නිවසට වෙලා කාලය ගත කරන්න හම්බෙච්ච මේ අවස්ථාව ඉතාමත්ම වටිනවා. ඒ වටිනා වූ කාලය තුල අඳුරු වලාව තුල රිදී රේඛාව සොයාගෙන ඔබ මේ කාල සීමාවේ තියෙන වටිනාකම තේරුම් අරගෙන මේ ගෙදරට වෙලා ඉන්න වෙලාවේදී තමන්ගේ ජීවිතයේ ආධ්‍යාත්මික පැත්ත උදෙසා ආධ්‍යාත්මික ජීවිතය වර්ධනය කර ගැනීම උදෙසා සත්‍ය ගවේෂණය උදෙසා අඩුමතරමේ සෝතාපන්න මාර්ගය ශ්‍රවණය කිරීම උදෙසා මාර්ගය වැඩිම උදෙසා යොදා ගන්න. ඒක තමයි හොඳම සහාය අපි මේ වෙලාවේ කළ යුතු හොඳම ආයෝජනය. එහෙනම් පින්නතුනි ඕන දැන් අපි මතක් කරා ක්‍රියාකාරකම් වල සතිමත් භාවය කොහොමද පුරුදු කරන්නේ කියන එක පිළිබඳව. ක්‍රියාකාරකම් කොහොමද සිහියෙන් කරන්නේ කියන එක පිළිබඳව. ක්‍රියාකාරකම් කොහොමද මේ මොහොතේට සුදුසු වන පරිදි කරන්නේ කියලා. ඔන්න මම දැන් කිව්වා ඒකට උපක්‍රමයක් විදියට එක එක ක්‍රියාකාරකම් තෝරගන්න ඔබ නිතර කරන ඒ කරන ගමන් ඔබට පොඩ්ඩක් සිතින් මෙනෙහි කරන්න. මම දැන් අතු ගන්නවා කියලා තප්පර 30න් 30ට වගේ විනාඩියෙන් විනාඩියට වගේ ඒ කරන ක්‍රියාකාරකම තුල ඔබ නිරත වෙන්න. දැන් පින්නතුනි හිතන්න දැන් ඔබ අතු ගන්නවා කියලා. අතු ගාදී අපේ සිත සාමාන්‍යයෙන් සැනසෙල්ල කරපත් වෙන්නේ ඒ අතු මුළු මිදුලම අතු ගන්නවා නම් මේ මිදුලම අතු ගාලා තමයි හිත තෘප්තිමත් වෙන්න බලන්නේ. පින්නතුනි මේක පුරුදු වෙනවා නම් අපි හිතමුකෝ අපිට විනාඩි 10 අතු ගන්න වෙන්නේ පැය භාගයක් අතු ගන්න තියෙන මිදුලේ. අපිට පුළුවන්
ඒ මොහොතෙන් කරලා අවසන් ටිකෙන් තෘප්තිමත් වෙන්න. පින්නතෙන් මම එක කතාවක් කියන්න. ඔන්න එක ස්වාමීන් වහන්සේ නමක් එක ආරණ්‍ය සේනාසනයක හෝ වේවා පන්සලක හෝ වේවා මේ ස්වාමීන් වහන්සේ යම් ගොඩනැගිල්ලක් හෝ යම් ධර්මශාලාවක් හෝ නිර්මාණය කරන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඒක දායක මහත්මයෙක් ධනවත් පුද්ගලයෙක් මේ සඳහා උදව් කරලා දැන් ඔන්න වැඩ කටයුතු කරගෙන යනවා. ඊට පස්සේ යම් ආකාරයකට වස් කාලය එළඹෙනවා. මේ වස් කාලයේදී මේ ස්වාමීන් වහන්සේ හිතා ගන්නවා නෑ දැන් මේ වෙහි කාලයක් එන්නේ. මේ වෙහි කාලය තුළදී මං තවමත් අපි මේ වෙනුවෙන් බලය යොදලා තේරුමක් නෑ. මේ ගොඩනැගීම උදෙසා කාලය ගත කරලා තේරුමක් නෑ. මොකද වර්ෂාව වෙනවා. මේ වස් කාලය අපි මොකද කරන්න ඕනේ මේක මෙතනින් නතර කරලා ඊළඟට වස් කාලය ඉවර වෙලා මේ වර්ෂාව සහිත කාලය අවසන් කරලා නැවත වතාවක් මේ වැඩ කටයුතු පටන් ගන්න ඕනේ. එතකන් මම වෙනදට වඩා වැඩි කාලයක් මගේ භාවනාවට යොමු කරන්න ඕනේ කියලා මේ හාමුදුරුවෝ හිතලා දැන් වැඩ ටික නතර කරනවා. නතර කරලා ඉන්නකොට අර මුදල් වියදම් කරන එහෙම නැත්නම් අර දායක මහත්මයා ඇවිල්ලා හාමුදුරනේ මේ මොකද මේකේ මේ වැඩ ඇයි මේ නතර කරලා නෑ මහත්තයෝ මේකේ වැඩ ඉවරයි කිව්වලු. ඉවරයි කියන්නේ හාමුදුරනේ තාම ඉවර නෑනේ මේ තාම බිත්තිත් භාගෙන්න බැඳලා තියෙන්නේ. තාම හරියට මේ කපරාදු කරලත් නෑනේ. දැන් මේ දායක මහත්තයා කිව්වලු. නෑ මහත්මයා මේකේ දැනට ඉවර කොටස ඉවරයි. මේකේ දැනට ඉවර කොටස ඉවරයි කිව්වලු. අන්න පින්නතිනේ අන්න එතන ඊටාත්ම වැදගත්. අපි හැම වෙලාවකදීම තෘප්තිමත් වෙන්න උත්සාහවත් වෙන්නේ, සතුටු වෙන්න උත්සාහවත් වෙන්නේ මුළු මිදුන මතු ගාලා වෙන්න පුළුවන්. නමුත් පින්නතුනේ දැන් මේ අපි සතිමත්භාවය පුරුදු කරනකොට අපිට පුළුවන්කමක් හම්බුනේ විනාඩි 10ක වැඩක් කරන්න නම් පැය භාගි වැඩේ අපිට පුළුවන්. ඒ කොටස අපි බොහොම නිවි හැනසිල්ල කරලා දැනට ඉවර කොටස ඉවරයි. හැම වෙලාවකදීම අපි ඒ කරපු ටික තුල පවත්වපු සිහිය පිළිබඳව තෘප්තිමත් වෙන්නත් පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට පවත්වන්න පුළුවන් උනේ විනාඩි පැය භාගයක් කරපු රාජකාරියක් තුල පැය භාගයක් කරපු ක්‍රියාකාරකමක් තුල සිහියෙන් ඉන්න සමානක් කාලට අවස්ථාව එළඹුණේ විනාඩි 15ක් නම් ඔබ අවසානයේ තෘප්තිමත් වෙන්න විනාඩි 15ක් හරි සිහියෙන් හිටියා කියලා. ඒ කියන්නේ පින්නතිනේ අපි යම් ආකාරයකට සතිමත් භාවයක් පුරුදු කරනවා නම් භාවනාවක් පුරුදු කරනවා නම් භාවනාව පටන් ගත්ත තැන ඉඳලම අපිට සැනසෙල්ල සතුට සොම්නස දැනෙන්න ඕනේ. ඒක හරියට කරනවා නම්. හරියට කරන්න ඕනේ ක්‍රමය තමයි අපි හිතන් ඉන්නේ දැන් මම භාවනා කරන්න පටන් ගත්තා නම් සතිමත් භාවය පුරුදු කරන්න පටන් ගත්තා නම් ඒ සතිමත් භාවය පුරුදු කරන්න පටන් ගත්ත මොහොතේ මේ අපි පටන් ගත්තා නම් ඒ ක්‍රියාකාරකම මේ සතිමත් භාවයේ නැමැති ක්‍රියාකාරකම භාවනාව අවසන් වෙලා තමයි අපි සතුට වෙන්න උත්සාහවත් වෙන්නේ. ඒක පින්නතුනේ වැරදි. අපි කරන්න ඕනේ අපි ඒක පටන් ගත්ත මොහොතේ පටන් අපි තෘප්තිමත් වෙන්න ඕනේ. මම දැන් සිහියෙන් ඉන්න පටන් අරන් ඉන්නේ. ඔන්න සිහිය තියෙනවා. නැති වෙනවා. විනාඩි පැය භාගයක ක්‍රියාකාරකමක් තුළ මං සිහියෙන් ඉන්න උත්සාහවත් වුණා. විනාඩි 15ක් විතර තමයි මට ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ හොඳටම ප්‍රමාණවත්. තමන් ඒ ප්‍රමාණවත්ව කරපු කොටසකින්වත් අපි සතුටු වෙන්න පුරුදු වෙන්න ඕනේ. පින්නතුනේ ඒකත් හොඳ පියවරක්. දැන් ඔන්න පින්නතුනේ මං ගුවා ක්‍රියාකාරකම් තුළ සතිය දියුණු කරන්න හැටි. දැන් අපේ දිනදා ජීවිතයේදී දැන් මං කියවා නිවසට වඩා කාලය ගත කරනකොට ඔබට ටිකක් ඔන්න විවේකයක් හුදකලාවක් ගෙදර අන් අයකින් වෙන්නුණු වෙලාවක් ඔබට වෙන් වෙනවා වෙන්න පුළුවන්. සමහරකට ඒ උදේ පාන්දර වෙන්නත් පුළුවන්. රාත්‍රී කාලයේදී වෙන්නත් පුළුවන්. මං කියන්නේ ඔබ මිදුලට බැහැලා එහෙම නැත්නම් ඔබේ ඉස්සරහා ගෙදර ඉස්සරහා කොටසකට ඇවිල්ලා ඔබට පුළුවන් සාමාන්‍ය පරිදි ඇවිදින්න. ඔන්න ඔබ හොඳට ඇවිදිනවා. එකක් තමයි පින්නතුනේ ඒකෙන් ලැබෙන ප්‍රතිලාභයක් තමයි ඔබට ශරීරයට ව්‍යායාමයක් සිද්ධ වෙනවා. ඊළඟට තමයි ඔබ ආහාර අරගෙන නම් ඉන්නේ. ආහාර දිරවීම පිණිස මේ ඒ ක්‍රියාකාරකම හේතුවක් වෙනවා. ඊළඟට ශරීරයේ නිරෝගීභාවය පිළිබඳව ඒ ක්‍රියාකාරකම හේතුවක් වෙනවා. දැන් ඔබ ඇවිදිනවා. එක්කෝ ඔබේ මිදුලේ තියෙන තන පිස්සක් උඩ එහෙම නැත්නම් කොරිඩෝවක් දිගේ ඔබ හොඳට ඇවිදිනවා. ඒ ඇවිදින ගමන් දැන් පින්නතුනේ ඔබට මේක සතිමත්භාවයේ පිණිස සිහිය දියුණු වීම පිණිස භාවිතා කරන්න. දැන් වෙනදාට අපි හිතට තමයි අපි අවධානය යොමු කරන්නේ. හිතට නොයෙකුත් ආකාරයේ සිතුවිලි එනවා. අතීතයේ අනාගතයේ අල්ලපු ගෙදර මිනිසුන් කරපු කියපු දේවල්, ඔෆිස් එකේ වෙච්ච දේවල්, රාජකාරී ස්ථානයේ වෙච්ච දේවල්, ඉස්කෝලේ වෙච්ච දේවල්, ඊළඟට නෑදෑයෝ යාළුවෝ කියපු කරපු දේවල් ඔය ඔක්කොම දැන් ඔබට මතක් වෙනවා වෙන්න පුළුවන්. දැන් ඔබට පුළුවන් පින්නතුනේ ඒ ඇවිදින එකට සිහිය තියන්න. මම දැන් ඇවිදිනවා. දැන් ඇවිදිනවා කියන එකට සිහිය තියන්න පුළුවන්. ඒට අමතරව අපිට පුළුවන් තව ටිකක් ඒක අපිට ඒ ඇවිදින ක්‍රියාකාරකම ටිකක් වේගය අඩු කරලා ඕන්නම් පුළුවන්
කකුල ඔසවනවා, ගෙන යනවා, තබනවා. පියවර 3ක් තියෙනවා අපි මේ අඩියක් තියෙනකොට. ඔසවන එකක් තියෙනවා, ගෙන යන එකක් තියෙනවා, තබන එකක් තියෙනවා. ඊළඟ කකුල ඔසවන පියවරක් තියෙනවා, ගෙන යන පියවරක් තියෙනවා, තබන පියවරක් තියෙනවා. ඊළඟ කකුල ඔසවන පියවරක් තියෙනවා, ගෙන යන පියවරක් තියෙනවා, තබන පියවරක් තියෙනවා. අපිට පුළුවන් ඔන්න ඔසවනවා, ගෙන යනවා, තබනවා. ඔසවනවා, ගෙන යනවා, තබනවා. හැබැයි ඒ ඇවිදීමක් නෙමෙයි. අපි ඒකට නමක් දෙනවා සක්මන් කිරීමක්. ඒ සක්මන් කිරීම වේගවත් නෑ, ටිකක් හිමීට. අපි ඒ අවස්ථාවේදී කකුලක් ඔසවනකොට ඔසවනවා කියලා හිතනවා, ගෙන එනකොට ගෙන යනවා කියලා හිතනවා, තබනකොට තබනවා කියලා හිතනවා. බොහොම හිමීට නිවිසැනසිල්ලේ මේ සක්මන් භාවනාවත් අපිට විනාඩි 10ක් 15ක් තමන්ගේ ජීවිතේ කරන්න පුළුවන්. ඔසවනවා, ගෙන යනවා, තබනවා. ඔසවනවා, ගෙන යනවා, තබනවා. ඔසවනවා, ගෙන යනවා, තබනවා. ඔසවනවා, ගෙන යනවා, තබනවා. ඔබට පුළුවන් වෙන්න මේ සක්මන් භාවනාවත් ඔබට ජීවිතේ විනාඩි දවසට විනාඩි 10ක් හෝ 15ක් කරන්න. මේ මොකක් කරමුණු කරලාද කරන්නේ අපි? අපි මේ කරන්නේ සතිමත් භාවයේ අරමුණු කරලා. එහෙම නැත්නම් මේ මොහොත පිළිබඳව අරමුණු කරලා. මේ මොහොතේ තියෙන සුන්දරත්වයේ විඳීම අරමුණු කරලා තමයි අපි මේ භාවනාව කරන්නේ. හරි. ඔන්න දැන් මම ඔන්න පියවර දෙකක් කියලා දුන්නා. එකක් එදිනදා ජීවිතයේ ක්‍රියාකාරකම් සිහියෙන් කරනවා. ඒ සිහියෙන් කරනකොට ඒ ක්‍රියාකාරකම් මොනවද කියලා හඳුනාගෙන මම දැන් පොල් ගන්නවා, මම දැන් එළවලු කපනවා, ඊළඟට අතු ගන්නවා, ඊළඟට මල් වලට වතුර දානවා කියලා හිතාගෙන අපි ඔන්නේ ක්‍රියාකාරකම් කරනවා. ඊට අමතරව මම දැන් එළියේ ඇවිදින ගමන් සක්මන් භාවනාවකට කොහොමද හිත නැඹුරු කරන්නේ, සක්මන් භාවනාවේ මූලික අධීරය කොහොමද කරන්නේ කියන එකත් පැහැදිලි කරනවා. ඊට අමතරව දැන් ඔබට පුළුවන් ටිකක් S2 වහගෙන පරයන්කේ ඉඳගෙන අපිට පුළුවන් යම් ආකාරයකට භාවනාමය ස්වරූපයෙන් ඉඳගෙනත් භාවනාවක් කරන්න මේ මොහොතත් විඳින්න. මම කියන්නේ ඔබ ඉඳ ගන්න ඔබට පහසුම ඉරියව්වෙන්. සමහරක් අය බද්ධ පරයන්කෙන් ඉඳ ගන්නවා. ඒක ඇඳේ වෙන්න පුළුවන්, එක්ක බිම වෙන්න පුළුවන්, එක්ක පුටුවක වාඩි වෙලා හෝ වෙන්න පුළුවන්. වෙන්න ඕන කාරණාව තමයි කය හොඳට ඍජුව තියාගෙන S2 වහගෙන ඔබ හොඳ හුස්මක් ගන්න. හොඳ හුස්මක් අරගෙන ඔබ ඉස්සලාම මෙනෙහි කරන්න දකින්න ඔබට ඇහෙන ශබ්ද පිළිබඳව. දැන් ඔන්න මට නම් මෙහි ඇහෙනවා ඈතින් ගඟ ගලන හඬ. ගඟ ගලන හඬ ඊ타ත්ම හොඳට පැහැදිලිව මට ඇහෙනවා. මං කියන්නේ ඊ타ත්ම හොඳට පැහැදිලිව මෙන්න මේ හඬ ඔබට ඇහෙන හඬක් වෙනවා නම්. මොකද සමහරකට ඈත කුරුල්ලෙක් කෑ ගහනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඈත යම් ආකාරයකට විවිධාකාරී සත්තුන්ගේ හඬවල් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට අල්ලපු ගෙවල් වල මිනිස්සු කතා කරන හඬ වෙන්නත් පුළුවන්. එක්ක ඈත රේඩියෝ එක හඬක් වෙන්නත් පුළුවන්. අපි දැන් මේ හඬ හොඳට ශ්‍රවණය කරනවා. විනාඩියක් දෙකක් විතර ඒ හඬ හොඳට ශ්‍රවණය කරනවා. මගේ සම්පූර්ණ අවධානයම අපිට පුළුවන් යොමු කරන්න මෙන්න මේ හඬට. මේ හඬට අවධානය යොමු කිරීම තුලින් ටික වෙලාවක් යනකොට වෙන හඬක් ඔබට ඉස්මතු වෙලා දැනෙනවා. මොකද්ද වෙන හඬ? සමහරක් වෙලාවට ඔන්න බල්ලෙක් බුරන හඬක් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔන්න වෙනත් කුරුල්ලෙක් කෑ ගහන හඬක් වෙන්න පුළුවන්. එක හූනෙක් කෑ ගහන හඬක් වෙන්න පුළුවන්. ඔන්න දැන් ඔබට පුළුවන් ඒ හඬත් ශ්‍රවණය කරන්න. ඊළඟට ඔබට ඇහෙනවා වෙන්න පුළුවන් ඈත ටැප් එකේ වතුර යනවා හඬක්. එහෙම නැත්නම් ටැප් එකෙන් වතුර වැටෙනවා බිඳුව වැටෙනවා වගේ හඬක්. එහෙම නැත්නම් ඈත එහා පැත්තේ කාමරේ හරි එහෙම නැත්නම් අල්ලපු ගෙදර හරි කවුරු හරි කතා කරන හඬක් වෙනවා වෙන්න පුළුවන්. මං කියන්නේ ඒ හඬත් ඔබ හොඳට ශ්‍රවණය කරන්න. මෙහෙම විනාඩි කීපයක් යනකම් ඔබට පුළුවන් ඒ අහන හඬවල් එකින් එකට ශ්‍රවණය කරන්න. අපි දැන් මොකද කරන්නේ මේ මොහොතේ තියෙන විවිධ හඬවල් අපි විඳිනවා. පින්නතුන් උදෑසන කාලේ නම් ඔබ මේ වෙලාවේදී මේ භාවනා පරයන්ක භාවනාවට මේ කාලය යොමු කරන්නේ ඔබට තේරෙවි පරිසරයේ කොච්චර සුන්දර ශබ්දවල් මිහිරි හඬවල් පවතිනවාද කියලා. ඒ වගේම රාත්‍රී කාලේ නම් ඔබ මේකට යොදාගන්නේ ඒ වෙලාවේදීත් ඔබට ඇසේවි පරිසරයේ කොච්චර මිහිරි හඬවල් සුන්දර හඬවල් පවතිනවාද කියලා. ඇත්තටම පින්නතුනි පරිසරයේ මිහිරි අමිහිරි කියලා දෙයක් නැහැ. ඒ ඔක්කොම හඬවල් පමණයි. අපි තමයි මිහිරි අමිහිරි කියලා බෙදාගෙන ඉන්නේ. ඒක නිසා පින්නතුනේ ඈතින් රේඩියෝ එක හඬක් ඇහුණත්
ශබ්දයක් ඇහුණත් අන්නේ ශබ්දයට පුළුවන් තරම් අවධානය යොමු කරලා, ඒ කියන්නේ ඒක කියන්නේ මොනවද කියලා ගන්න එපා. ඒ ශබ්දයක් පමණයි කියන අදහසින් ඒ ශබ්දේ පමණක් ගන්න. ඒ අවස්ථාව හොඳට ඔබට මෙනෙහි කිරීම තුළින් ඔන්න ඔබට දැන් අවසානයේදී විනාඩි 5ක් 10ක් විතර යද්දී ඔබට නොදැනුවත්වම ඔබේ හුස්ම රැල්ල හොඳට ඉස්මතු වෙලා පේනවා. දැන් හිත වර්තමාන බාහිරයේ තිබුණු ශබ්ද ඇහිීම තුළින් ඔබගේ වර්තමාන හිත ඉස්මතු වෙලා පවතිනවා. දැන් ඔබට හුස්ම රැල්ල හොඳටම පේනවා. දැන් මේ ඔබට පුළුවන් හුස්ම රැල්ලත් එක්ක කාලය ගත කරන්න. ඒත් එක්කම ඔබට ටික වෙලාවක් යද්දි පෙනේවි ඔබේ මනසට එන සිතුවිලිත් දැන් ටික ටික අඩු වෙලා සිතුවිලි එනවා යනවා පවතිනවා වගේ අවස්ථාවක්. ඒ වෙලාවේදී ඔබට දැන් පුළුවන් සිතෙහි පවතින සිතුවිලි වල ස්වභාවයත් ටික ටික අත්විඳින්න. පින්නතුනේ මේ භාවනාව මම ඊටාත්ම කෙටියෙන් පැහැදිලි කරේ. මේ භාවනාවට අදාළ භාවනාවක් මීට මේ මාස කිහිපයකට පෙර ආතුව අපි මීමුරේ ආරණ්‍ය සේනාසනේ ආපු තරුණ ළමයි කණ්ඩායමක් එක කරා. ඒ කරපු එකේ ඔඩියෝ එක එහෙම නැත්නම් මේ දේශනාව අපි මේ මොහොත කියලා අපේ මේ මීමුරේ ආරණ්‍ය සේනාසනේ YouTube channel එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. ඒකේ link එකත් අපි මේක යටින් දාන්නම්. අපි මේක ඔබට අසන්නට සලස්සන්නම්. අන්න ඒකේ කියලා තියෙන ක්‍රමයට ඔබට පුළුවන් ඔබේ ෆෝන් එකට ඒ දේශනාව අරගෙන hand free එකක් ගහගෙන අන්න ඒකේ කියලා දෙන විදියට ඔබට කරොත් ඔබට මේ මොහොතේදී සිතුවිලි වලින් තොර අවස්ථාවක් අත්විඳීමේ හැකියාව හම්බ වෙනවා. මොකෙන් තොර අවස්ථාවක්ද? සිතුවිලි වලින් තොර අවස්ථාවක්. පින්නතුනි මේ අවස්ථාව ඔබ මීට පෙර අත්විඳලා නැත්නම් ඔබට මේ අවස්ථාව අහනකොටම නිකන් හිතට මොකක් හරි වෙනසක් දැනෙනවා වෙන්න පුළුවන්. සිතුවිලි වලින් තොර අවස්ථාවක් කියද්දිම ඇත්තටම පින්නතුනි මිනිස්සු ජීවත් වෙන්නේ සිතුවිලිත් එක්කමයි. සිතුවිලි නැමැති මනෝභාවය, සිතුවිලි නැමැති ලෝකයේ තුල තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. සිතුවිලි වලින් තොර අවස්ථාවක් කියලා කියනකොට ඒකත් හිතන්න බෑ. මොකද ඒකත් හිතන්නේ අපි සිතුවිලි වලින්. පින්නතුනි එහෙම අවස්ථාවල් පවතිනවා. අන්නේ අවස්ථාවට සමවදින්නේ කොහොමද? ඒ අවස්ථාව ඇති කරගන්නේ කොහොමද පිළිබඳව මේ මොහොත නැමැති දේශනාව තුළ අපි කියලා දීලා තියෙනවා. ඒක ඔබට අත්විඳින්න පුළුවන්කම හම්බෙවි. ඒ කියන ක්‍රමයට කරොත් එහෙම. පින්නතුනේ එදා මට මතක විදියට ළමයි 10 දෙනෙක් හරි 15 දෙනෙක් හරි හිටියා. ඒ දේශනාව අවසානයේදී ඒ සියලු දෙනාම වාගේ ඒ සිතුවිලි වලින් තොර අවස්ථාවට සමවදින්න පුළුවන්කම හම්බ වුණා. පින්නතුනේ එහෙනම් ඔබටත් ඒක ඒ ආකාරයෙන්ම කරොත් ඒ අවස්ථාව අත්විඳින්න පුළුවන්කම හම්බ වෙවි. එහෙනම් පින්නතුනි එහෙනම් මම මොන අවස්ථාවල් තුනක් යටතේ අධීර තුනක් යටතේ මේ කාල සීමාව කොහොමද සතිමත් භාවය පුරුදු කරන්නේ කියන එක පිළිබඳව පැහැදිලි කරන්නට යෙදුණා. අඩුම තරමේ අවසාන පියවරවල් දෙක තාම කරන්න බැරි නම් ඒ කියන්නේ සක්මන් භාවනාවත් පරයන්ක භාවනාවත් කරන්න බෑ නම් මූලික අධීරයක් විදියට එදිනදා ජීවිතයේ තියෙන ක්‍රියාකාරකම්වත් ඔබ සිහියෙන් කරන්න පටන් ගන්න. ඒ මොහොතේ තියෙන සැනසෙල්ල ඔබට දැනෙනකොට ඔබ નિરાයාසයෙන්ම සක්මන් භාවනාවටත් පරයන්ක භාවනාවටත් යොමු වෙවි. ඒක නිසා ඔබ මේ මොහොතේ යම් ක්‍රියාකාරකමක් ඔබ නිරත වෙනවා නම් ඒකවත් අඩුම තරමේ සිහියෙන් කරන්න උත්සාහවත් වෙන්න. එහෙනම් අද දවසේදී අපි ඒ සතිමත් භාවය පුරුදු කරමු නැමැති දේශනාව මෙතනින් අවසන් කරනවා. මෙතෙක් රැස් කර ගන්නට යෙදුණු සියලු කුසලයන් සියලු දෙවියන්ටත් සියලු දෙනාටම උතුම් වූ නිර්වාණය අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු.